සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, මේ ලෝකෙට ඉතාමත්ම කලාතුරකින් පහළ වුණ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙලා ඒ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර වශයෙන් නොයෙකුත් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේලා දෙව් මිනිසුන් උදෙසා දේශනා කරනවා. මේ ලෝකේ සිටිනවා බුද්ධිමත් අය, කල්පනා කරන්න පුළුවන් උදවිය. ආනේ කල්පනා කරන්න පුළුවන් අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුණට පස්සේ ඒ අය මේ ධර්මය අවබෝධ කරගන්නවා. මොනතරම් දුෂ්කරතා තිබුණත්, මොනතරම් කරදර බාධා තිබුණත්, ලෙඩ දුක් කරදර තිබුණත්, ආර්ථික ප්‍රශ්න තිබුණත්, ඒ එකක්වත් ධර්මය අවබෝධ කරගන්නට බාධාවක් කරගත්තේ නැහැ. ඔබ කරගන්නත් එපා. මොකද මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනා ඔය කියපු දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පින්නතුනේ, ලෙඩ ඇඳේ ඉඳලත් මරණාසන්නව ඉන්න ඒ රෝගියත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙලා තියෙනවා. සුගති ඉපදිලා තියෙනවා. දෙවියන් අතරට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා පින්නතුනි, අනේ අපි දුප්පත්, අපිට පින් කරගන්න බෑ, අනේ අපි පෝසත්, ඒක අදාළ නැහැ. මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා හිතන්න පුළුවන්කම තියෙන කෙනාට. නුවණින් කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. එයාට මේ ධර්ම විවෘතයි. එයාට අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි, අපි අද කල්පනා කළා මේ පින්නතුන්ට ඉතාමත්ම වටිනා ධර්ම කරුණු කීපයක් කියලා දෙන්නට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර උදවිය ඉන්නවා බුදුරජාණන් වහන්සේට යමක් පූජා කරන්න හදනකොට, කවුරු හරි මල් පූජා කරන්න හදනවා. අපි තුන් වනමල් කියලා, කැලෙන් හොයාගත්ත ඒවා කියලා හිතන්නේ. එතකොට ඔන්න කියන ඕවා පූජා කරන්න එපා, ඕවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ, ඕවා කැලෑමල් කියලා කියන්නේ, ඕවා නෙමෙයි පූජා කරන්න කියලා කියනවා. ඒ වගේ නොයෙකුත් දෘෂ්ටි තරණ මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහර වෙලාවට මේ ධර්මය අහන ඔබටත් එවැනි දෘෂ්ටි තියෙන්න පුළුවන්. අදවත් ඔබ මේ දෘෂ්ටි නැති කරගන්න ඕනේ. ඒ වැරදි මත දුරු කරගන්නට ඕනේ. සමහරට කාලයක් තිස්සේ, අවුරුදු ගාණක් තිස්සේ මේ මතේම මේ එල්ලීගෙන ඉන්නවා. ලැබපු දෙයක් නැහැ. ලැබපු දෙයක් නැහැ. ඒ මත දුරු කරලා එයා කටයුතු කළා නම් එයාට බොහෝ පින් රැස් කරගන්නට තිබුණා. ඒතර පින්නතුනේ, දැන් බලන්න මේ සමහර වෙලාවට කියනවා මේ දැන් ඔය මල් පූජා කරන්න ගියාට පස්සේ කියනවා මේ
සමහර උදවිය කියන සොහොන් මල්. සොහොනේ මල් හදලා තිබුණොත් එimhe කියන ඕවා පූජා කරන්න එපා. ඕවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ නැහැ කියනවා. මේ මල් නෙළුම් මල් විතරයි පූජා කරන්නේ. එහෙම නැත්නම් මේ මානෙල් මල් විතරයි පූජා කරන්නේ. මේ වතු සුදු මල් සුවඳ මල් විතරයි පූජා කරන්නේ. දැන් ඔය කයි කතන්දර ඔක්කොම කියන්නේ පින්නතුනේ මල් පූජා කිරීමේ අර්ථය දන්නේ නැති උදවිය. මල් පූජා කිරීමේ අර්ථය දන්න කෙනාට ඕනම මලක් පූජා කරන්න පුළුවන්. ඕනම මලක් පූජා කරනවා. එයා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේට වනාන්තරයේ වේවා කැලෑමල් හැටියට තියෙන ඒවා එහෙම නැත්නම් ඔබ ගෙවත්තේ හදන මල් වේවා සොහොනේ තියෙන මල් වේවා ඕනම තැනක තියෙන මල් බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සුදුසුයි. මෙන්න මේ මල් පූජා කරන්න හොඳ නෑ මේවා හොඳ නෑ කියලා එහෙම මේ කොහෙවත් නෑ. එහෙම කොහෙවත් දේශනා කරලා නෑ. ඒ නිසා රහතන් වහන්සේලා පාරමී ධර්ම සම්පූර්ණ කරගන්නකොට සංසාර ජීවිතවල පූජා කරලා තියෙන දේවල් ඔබ කියවලා බැලුවොත් ධර්මයේ කියවලා බැලුවොත් ඔබ පුදුමයටපත් වෙයි. මේ වගේ දේවලුත් පූජා කරලා තිබෙනවද කියලා. ඒ නිසා පින්නතුනි ඔබ අදවත් මේ ධර්මය අහලා නිවැරදි වෙන්න. කවුරු හරි දුර්ලභ පින්කමක් කරනකොට ධාතු වන්දනාවක් කරනකොට චෛත්‍ය වන්දනාවක් කරනකොට බෝධි වන්දනාවක් කරනකොට විශේෂ පින්කම් කරනකොට බොහොම ලස්සනට සංවිධානය කරලා ඒක දැකලා හෝ අහලා හෝ සතුටටපත් වෙන්න හිත අපහදව ගන්න එපා. ඒ සියලු පූජාවන් පූජා කරන්නේ වනමල් පූජා කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා. උතුම් ධාතුන් වහන්සේලා උදෙසා. මහා සෑය උදෙසා මේ පූජාවන් සිද්ධ කරන්නේ සිත අපහදව ගන්න එපා. හිතේ ප්‍රසාදය ඇති කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඒකයි මම කිව්වේ නුවණ තියෙන්න ඕන. කල්පනා කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. අනුන් කරන පින්කමක් දැකලා මොකටද හිත අපහදව ගන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේට පූජාවන් පවත්වනකොට ඒකට ගරහන්නේ ඇයි? ඒකට නිନ୍ଦා අපහාස කරන්නේ ඇයි? ඒ කෙනා අනන්ත අප්‍රමාණව පව් රැස් කරගන්නවා. වචනයෙන් පව් රැස් කරගන්නවා. ඒතර පින්නතුනේ එහෙනම් දැන් බලන්න ඔය මේ කඩුපුල් මල් වගේ ඒවා රාත්‍රී කාලේ පිපෙන්නේ. ඒ වගේම සේපාලිකා මල් වගේ ඒවා රාත්‍රී කාලේ පිපෙනවා. ඒවා උදෑසන පූජා කරන්න පුළුවන්. රාත්‍රී කාලේ පුළුවන්. අපිට මතකයි දැන් මේ අපේ භාවනා මධ්‍යස්ථානයේ තියෙන මේ ගමේ සමහර ගෙවල් වල කඩුපුල් මල් තියෙනවා. ඒ කාලෙට පිපෙනවා. ඉතින් ඒ අය මේ රාත්‍රී කාලේ මේ මල් අරන් එනවා. රාත්‍රී කාලෙම අපිට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මේ කඩුපුල් මල් පිපිලා තිනවා පාන්දර සමහර වෙලාවට උදෑසනින්ම වෙනදට වඩා උදෙන් එනවා මේ පිරිස. රාත්‍රී කාලේ ඇවිල්ලා මේ මල් පිපුණ ගමන්ම අරන් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධ කරගෙන හරි උතුම් දෙයක් ඒක. ස්වාමීන් වහන්සේලාත් සම්බන්ධ කරගෙන බෝධිරාජානන් වහන්සේට ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට විහාර මන්දිරයට ධාතුන් වහන්සේලාට ඒ කඩුපුල් මල් පූජා කරනවා. එතකොට පින්නතුනේ ඒ වගේ දුර්ලභ පින්කම් දුටු පමණින් ඔබට යම් අවස්ථාවක ලැබෙනවද පින්කමක් කරගන්නට? ඔබට අහන්න ලැබෙනවද? දකින්න ලැබෙනවද? ඒ වෙලාවෙම මේ පින්කම සිද්ධ කරන්න ඕනි. හිත පහදව ගන්න. පින්නතුනේ මේ සක්දෙවිඳුට සක්‍ර දේවේන්ද්‍රයට නම් ගොඩක් තියෙනවා. එතකොට පින්නතුනේ මේ දේවේන්ද්‍ර කියලා කියනවා, සක්‍ර කියලා කියනවා, දේවානමින්ද කියලා කියනවා. එතකොට මේ මගවා කියලා කියනවා. ඒ වගේ නම් ගොඩාක් තියෙනවා මේ සක්දෙවිඳුට භාවිතා කරන එකට හේතුත් තියෙනවා. ඒ නම ලැබෙන්න හේතුව. ඒතර පින්නතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා, රහතන් වහන්සේලා උදෙසා, රහත් තෙරණියන් වහන්සේලා උදෙසා
නොයෙකුත් ආකාරයෙන් බෝධිරාජාණන් වහන්සේ උදෙසා එවැගේ මුතුන් ධාතුන් වහන්සේලා උදෙසා පුද පූජාවන් පවත්වන්න පුළුවන්. අප්‍රමාණ පිනක් රැස් කරගන්න පුළුවන්. සැක කරන්නේ නැතුව හිතේ ශ්‍රද්ධාවෙන් යුක්තව යම් පූජාවක් කරනවා නම් එය මහත්ඵල මහානිසංස වෙන්නට හේතු වෙනවා. හිතේ පැහැදීමෙන්ම කරන්න ඕන. පින්නතුනි මේ සද්දෙවිඳුට දවසක් මේ මුණ ගැහෙනවා තව්තිසාවේ ඉන්න එක්තරා දෙව්දුවක්. මේ දෙව්දුව හරීම ලස්සනයි. හරිම ලස්සනයි. අනික් දෙවුරුන්ට වඩා විශේෂයි. ඉතින් මේ ඇගේ දිව්‍ය විමානය බලන්න මේ පුදුමාකාර ලස්සනක් තියෙනවා. ඇගේ දිව්‍ය විමානය ප්‍රාසාදයේ රන්වන් පාටයි. ඇයට ලැබිලා තියෙන ආසන රන්වන් පාටයි. රත්තරන් වලින් බබලනවා. රන් බඳුන් තිබෙනවා. දිව්‍ය රථ තියෙනවා. දිව්‍ය අශ්වයන් ඉන්නවා. නොයෙකුත් ආකාරයෙන් බැබලෙන මහානුභාව සම්පන්න දෙව්දුවක් දකිනවා. ආභරණ වලින් සැරසලා ඉන්නවා. ඒ වගේම රන්වන් පාට සඳුන් මේ වලින් ගත තවරගෙන ඉන්නවා. මානෙල් මල් පැලඳගෙන ඉන්නවා. මේ ඔක්කොම කර්මානුරූපව ලැබෙන දේවල් පින්නතුනේ. ඔබට පේන්නේ නැහැ කියලා, ඔබ දැක්කේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප්‍රතික්ෂේප කරන්න එපා. උන්වහන්සේගේ අවබෝධය පිළිගන්න. ඒ අවබෝධය පිළිගන්න බුදුරජාණන් වහන්සේගේ. උන්වහන්සේ කවුරුවත් රවට්ටලා නැහැ. කවුරුවත් මුලා කරලා නැහැ. ඒ රැවටිලා හිටපු අය, මුලාවටපත් වෙච්ච අය බුදුරජාණන් වහන්සේ ඒ මුලාවෙන් සියලු දෙනා නිදහස් කරගත්තා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙකුට වැරදුනේ නැහැ. ධර්මයේ සරණ ගිය ශ්‍රාවක සංගරුණ සරණ ගිය කෙනෙකුට වැරදුනේ නැහැ පින්නතුනි. පිහිට ලැබුණාමයි, රැකවරණේ සැලසුණාමයි. එතකොට මේ සද්දෙවිඳුට මේ දෙව්දුව මුණ ගැහුණාට පස්සේ අහනවා මේ දෙව්දුව සුන්දරී ඔබ මේ ඉස්සර මනුස්ස ලෝකයේදී මොන වගේ මේ පුණ්‍ය කර්ම කළාද? පින්න දෙව්දුව ඔබෙන් අහන්නේ මේ පුණ්‍ය විපාකයට හේතු මොනවද? මෙච්චර සැප සම්පත් ලබන්න, මහානුභාව සම්පන්න වෙන්න, මේ වගේ සුවසේ මේ දිව්‍ය ලෝකයේ තුල වාසය කරන ලස්සන දිව්‍ය විමානයක් ලැබිලා තියෙන ඔබට. ඒ නිසා ඔබ මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරගත්ත පුණ්‍ය කර්ම මොනවද කියලා විමසුවා. ඒතර පින්නතුනේ අපි මනුස්ස ලෝකෙට එන්නේ, මනුස්ස උපතක් කරා එන්නේ පිනකට. සසර කරගත්ත පිනකට. දෙවියන් අතරට යන්නේ පිනකට. ඒතර යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා උදෙසා ජයශ්‍රී මා බෝධින් වහන්සේ සිහි කරගෙන පුද පූජාවන් පවත්වනවා නම්, උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට පුද පූජාවන් පවත්වනවා නම් අප්‍රමාණ පිනක් ජීවිතේට රැස් කරගන්න ලැබෙනවා. පින්නතුනි මතක තියාගන්න, තුනුරුවන් ලෝකේ හැමදාම වැඩ සිටින්නේ නැහැ. ලෝකේ වැඩිපුර තියෙන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අබුද්ධෝත්පාද කාල. බුදුරජාණන් වහන්සේලා පහළ නොවිච්ච කාල තමයි වැඩිපුර තියෙන. කල්ප ගණන් තියෙනවා. බුද්ධ කියන වචනේවත් ඇහෙන්නේ නැහැ. බුද්ධ කියන වචනේවත් ඇහෙන්නේ නැහැ පින්නතුනි. එහෙනම් අපි කොච්චර වාසනාවන්තද? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලයක්. උන්වහන්සේගේ බුද්ධ ශාසනය තියෙනවා. ශ්‍රී සද්ධර්මයේ වැඩ සිටිනවා. ආර්ය මහා සංගරුවන වැඩ සිටිනවා. අපිට මේ ලැබිච්ච ලාභය පිනෙන් ලැබිච්ච එකක්. ඒ නිසා තමන් කරන පින්කම්, කරපු පින්කම්, ඒ හැම දෙයක්ම නිතර සිහිපත් කරන්නට ඕනේ. ආවර්ජනය කරන්නට ඕනේ. හිත හිතා සතුටු වෙන්නට ඕනේ. මම මෙවැනි පින්කමක් කරගත්තා. දුෂ්කර කාලයක මේ වගේ පින්කමක් කරගත්තා. මේ වගේ කරදර බාධා මැදින් මම මේ පින්කම කරගත්තේ කියලා ඔබට
සිහි කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඉතින් සක්දිවිඳු මේ අහපු ප්‍රශ්නෙට සක්දිවිඳු ඇහුවනේ මේ පුණ්‍ය විපාකය මොකක්ද කියලා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරගත්ත පින් මොනවද කියලා. ඉතින් ඇය කියනවා බලන්න පින්නතුනි හරි පුදුමයි. සක්දිවිඳුනි වැටකොළු නමින් වැල් జాතියක් තියෙනවා. ඔන්න ඔබ මතක් කරගන්න. වැටකොළු කියලා තියෙන්නේ. දැන් ඔය අපි ආහාරයට ගන්නෙ. වැටකොළු නමින් වැල් జాතියක් තියෙනවා. මං මේ වැලෙන් මල් 4ක් කඩා ගත්තා. මට ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මං මේ මල්ගෙන බුදුරජාණන් වහන්සේගේ ස්තූපය කරා ගියා. ඔන්න බලන්න. ඒතර ඇය මනුස්ස ලෝකයේදී කාන්තාවක්. ඒතර ඇය කියනවා මේ දෙව්දුව කියනවා මේ සක්දිවිඳුනි වැටකොළු මල් සමහර වෙලාවට දැකපු ඇත්ත ඇති නැති ඇත්ත ඇති. කහ පාටයි පුංචි මලක් හරි ලස්සනයි. මේ එතකොට ගොඩක් ලොකු නෑ. පුංචි මලක් කහ පාට පුංචි මලක් තියෙන්නේ. එතකොට මේ ඔන්න බලන්න පූජා කරගත්ත මල්. දැන් සමහර අය කියනවා නිලුම් මල්ම පූජා කරගන්න ඕනි, පිච්ච මල්ම පූජා කරගන්න ඕනි, මානෙල් මල්ම පූජා කරගන්න ඕනි. එහෙම නෑ පින්නතුනේ. ඒ මලුත් පූජා කරගන්න ඕනි. හැබැයි බලන්න මේ පූජා කරගෙන තියෙන මල් මොනවද කියලා. ඔය සමහර වෙලාවට ඔබ වැටකොළු මේ ඕන තරම් හදලා ඇති. පාත්ති හැටියට දාලා ඔබ විකුණනවා වෙන්න පුළුවන්. ඒක ඔබ මේ එළවලුවක් හැටියට බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ධර්මය අහන කෙනා. ඔබ කොච්චර දැකලා ඇද්ද වැටකොළු මේ මල්. එතකොට වැටකොළු දිගට මේ පාත්ති හැටියට දානවනේ. එතකොට දිගට එල්ලෙන්න මේ ලනු බැඳලා එහෙමනේ හදන්නේ. එතකොට වෙනතුණු වැල් යන්නේ. ඉතින් මේ වැටකොළු මල් මේ 4ක් කඩාගත්තා කියනවා. මේ පුංචි මල් 4ක් කඩාගත්තා. දැන් සමහර වෙලාවට ඕන ප්‍රශ්නයක් හිතෙනවා. ඇයි මේ 4ක්ම කඩාගත්තේ? ඇයි 5ක් කඩා ගන්න බැයිද? ඔහොම ප්‍රශ්න හිතෙනවා. මේ ඕනි දේ මේ අල්ලගන්නේ. අනවශ්‍ය දෙයක්. ඇයි 4ක්ම කඩාගත්තේ කියලා එහෙම සමහර ප්‍රශ්න හිතෙනවා. එතකොට මේ මල් 4ක් කඩාගත්තා. ඇයි කියනවා මට ලොකු බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ කියනවා. මං මේ මල් අරන් මේ බුදුරජාණන් වහන්සේගේ ස්තූපේ කරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ස්තූපේ කරා විහෙර වහන්සේ කරා මම ගියා. ඔන්න බලන්න. ඒකනේ මං කිව්වේ නුවණ තියෙන කෙනාට ඕන තරම් පින් කරගන්න පුළුවන් කියලා. නුවණ තියෙන කෙනා හරි දක්ෂ ලෙස නිර්මාණශීලී ලෙස උතුම් පින්කම් සිද්ධ කරගන්නවා. ඕනින් කල්පනා කරන්න පුළුවන් තියෙන කෙනාට. බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේ උදෙසා නැත්නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා උදෙසා මේ වැටකොළු මල් පූජා කරන්න ඇය කඩාගෙන මල් 4ක් කඩාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ස්තූපේ කරා ගියා. ඇය කියන ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දි මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුණා. ඒතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය ගැන ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ඒ උතුම් බුදු සිරුර ගැන ඇය හිතනකොට ඇය කල්පනා කළා. ඒ හිතද්දී ඇයට පුදුමාකාර සතුටක් දැනුණා. ප්‍රීතියක් ඇති වුණා. අනේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ ස්තූපය හදලා තියෙන්නේ. දැන් සමහර අයට මේ ස්තූපය ළඟට ගියාට පස්සේ විහෙර වහන්සේ ළඟට ගියාට පස්සේ මතක් වෙන්නේ මේක කවුද දන්නේ හැදුවේ. ඊළඟට මේකේ උස කොච්චරද දන්නේ. ඊට පස්සේ මේක කොයි කාලෙද දන්නේ හැදුවේ. ඔයගේ මේ ඒවා සාමාන්‍ය දැනුමට හොඳයි. හැබැයි අවබෝධයට වැදගත් වෙන්නේ නැහැ. ඒ තුල පිනක් රැස් වෙන්නේ නැහැ. ඒතකොට මේ බලන්න මේ දැන් මේ හදලා තියෙන ස්තූපයේ අහවල් තැන තියෙන අහවල් විහාරස්ථානයේ තියෙන ස්තූපයට වඩා පුංචි එකක්. කොහොම කල්පනා මේක ලෝකු එකක්. වන්දනා කරගන්නේ හිටගෙනම ඒ ගැන තමයි කල්පනා කරන්නේ. ඒ ගැන තමයි එද්දිමුත් කතා වෙන්නේ වන්දනා නඩේ අය කතා වෙන්නේ
මේක මෙච්චර උස ඇති මේ ස්තූපය මෙච්චර උස ඇති කියලා මේ වැඩ සිටින ධාතුන් වහන්සේලා පිළිබඳව ඊළඟට මේ බොහොම ශ්‍රද්ධාවෙන් වඳින්නේ කොහොමද? ඒ ගැන කතාවක් නැහැ. අපි වැන්දා නේද කියලා කල්පනාවක් නැහැ. ගොඩාක් අයට වන්දනා ගියාට පස්සේ වන්දනා කරන්න ගියාට පස්සේ වරදින තැනක් තමයි යෝක. සමහරට මේ ලොකු බුදු පිළිම වහන්සේ නමක් දැක්කට පස්සේ උස බුදු පිළිම වහන්සේ නමක් දැක්කට පස්සේ මේ බුදු පිළිම නම් මේ අසවල් බුදු පිළිම වගේ අහවල් තැන තියෙන එක වගේ. අක අනුරාධපුරෙත් තියෙනවා. ඕක නුවරක් තියෙනවා. අපිත් ගියා. දැන් මේ කතාවල මේ කිසිම මේ ශ්‍රද්ධාවක් නැහැනේ. ශ්‍රද්ධාවක් නැහැ. කිසි ඒක අහගෙන ඉන්න කෙනෙකුට ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුදු පිළිම වහන්සේ ළඟට ගියාට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා මේ පිළිම වහන්සේ නෙලලා තිබෙන්නේ. ලොකු පිළිමයක් වෙන්න පුළුවන්, පුංචි පිළිමයක් වෙන්න පුළුවන්, ඉන්දි පිළිමයක් වෙන්නත් පුළුවන්, හිටි පිළිමයක් වෙන්නත් පුළුවන්. හිත පහදවාගෙන බුදු ගුණ සිහි කරගෙන වන්දනා කරන්න. බෝධිරාජාණන් වහන්සේ ඉදිරියට ගියාට පස්සේ හිතන්න පින්නතුනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සෙවණ සැලසූ සම්බුදු බව ලබන්නට උපකාර කරපු සෙවණ සැලසූ ඒ ජයශ්‍රී මා බෝධින් වහන්සේගේ බෝධි පරම්පරාවේ සාකාවක් මේක. ඒ බෝධිරාජාණන් වහන්සේ සිහි කරලා වන්දනා කරන්න. හිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේට සෙවණ සැලසුව බෝධින් වහන්සේට මම වන්දනා කරනවා කියන ඇසතු රුක්ෂයට වන්දනා කරනවා කියන අදහසින් වන්දනමාන කරන්න පුද පූජාවන් පවත්වන්න. ඊළඟට වෙහෙර වහන්සේ ළඟට ගියාට පස්සේ මේ හිතන්න මේ දාගැබ තුල මේ ස්තූපය තුල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිනවා. උතුම් රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිනවා කියලා හිත පහදවාගෙන චිත්ත ප්‍රසාදයෙන් යුක්තව වන්දනා කරන්න පුද පූජාවන් පවත්වන්නට ඕනි. ඉතින් පින්නතුනි මේ ඇය කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ගැන උතුම් බුදු සිරුර ගැන හිතද්දි මගේ හිතට බුදුමාකාර සතුටක් දැනුණා. ප්‍රීතියක් ඇති වුණා. මම මේ ස්තූපය ගැනමයි හිත හිතා හිටියේ. ඒතර බලන්න අර මේ මල් හතරක් කඩාගත්ත වැටකුළු මල් ඒ මල් හතර කඩාගෙන ඒකත් අතේ තියාගෙන දැන් මේ ස්තූපය ගැන හිත හිතා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැනම හිත හිතා කල්පනා කර කර හිටියා. දැන් පූජා කරන්න නෙගී සිත සිතා හිටියා. එහෙම කල්පනා කරමින් හිටියා. ඒ ගව දෙන එනවා මම දැක්කේ නෑ. ආන්න බලන්න. එතකොට ඇයට අනතුරක් වෙලා තියෙනවා. ඇය දැක්කේ නෑ. ගව දෙනක් ඇවිල්ලා ඇයට අනිනවා. ඇගේ මරණය සිද්ධ වෙනවා. ඇයි කියනවා මට ස්තූපේ ළඟට ගිහින් මේ මල් පූජා කරගන්න අදහස ඉටු කරගන්න බැරි වුණා. ඔන්න බලන්න. ඉතින් බලන්න හරි පුදුමයි කියනවා. හරි පුදුමයි පින්නතුනි මේ ඇයි කියනවා මේ ස්තූපේ ළඟට ගිහිල්ලාම මල් පූජා කරගන්න ඒ අදහස ඉෂ්ට කරගන්න බැරි වුණා. ඔන්න බලන්න. ගව දෙන ඇනලා මේ මගේ මරණය සිද්ධ වුණා. ඉතින් මට මේ පින රැස් වුණා. මම පිනක් රැස් කරගත්තා. මීටත් වඩා උතුම් පින ලැබෙනවා කියලායි මට හිතෙන්නේ. එතකොට දැන් කවුරු හරි ස්තූපේ ළඟටම ගිහිල්ලා නොයෙකුත් ආකාරයෙන් පුද පූජාවන් පවත්වනවා නම් මීටත් වඩා සැප සම්පත් විඳිනවා නේද කියලා ඇය කල්පනා කරනවා. උතුම් සැප ලැබෙනවා නේද කියලා හිතනවා. එතකොට මේ ඇය කියනවා මට ස්තූපේ ළඟට ගිහිල්ලා මල් පූජා කරගන්න අදහස ඉෂ්ට කරගන්න බැරි වුණා. ඇය හිතුවේ ළඟටම ගිහිල්ලා මම මේ මල් හතර මේ ස්තූපේට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරගන්නවා කියන අදහස තිබුණා. හැබැයි ඇයට ළඟට යන්න බැරි වුණා. ළඟට යන්න බැරි වුණා. ඉතින් කියනවා මේ ඇය මෙහිම බුදුරජාණන් වහන්සේ ගැන හිත හිතා උතුම් ධාතුන් වහන්සේලා ගැන හිත හිතා මෙහිම යනකොට ගව දෙනක් ඇවිල්ලා අයිනවා. ඇයි දැක්කේ නැහැ කියනවා. ඒ ගව දෙන එනවා දැක්කේ නැහැ. ඇගේ මරණය සිද්ධ වෙනවා. අන්න බලන්න. ඇගේ මරණය සිද්ධ වුණාට ඇය දුගතියට වැටෙන්නේ නැහැ. නිරේට වැටෙන්නේ නැහැ. පෙරේත ලෝකයට වැටලා දුක් විඳින්නේ නැහැ. තිරිසන් අපායට වැටෙන්නේ අසුර ලෝකෙට නෙමෙයි වැටුනේ.
ඇය තව්තිසා දෙවියන් අතර ඉපදුනා. නිදා පිබිදියා වගේ තව්තිසා දෙවියන් අතර ඉපදුනා. පින්වත් දේවේන්ද්‍රය මගවා නම් උතුම් දෙවිඳ අන්න බලන්න. මං මේ පුණ්‍ය කර්මයෙන් තමයි මිනිස් ශරීරය අත්හැරලා ඔබ අතරට පැමිණුණේ. තව්තිසාවට සක්දිවිඳු ඉන්න තව්තිසාවට පැමුණුනේ ඔය පුණ්‍ය කර්මයෙන්. එතකොට බලන්න දැන් මේ කරගත්ත පින. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද කරගත්ත පින? ඕකත් පිනක් දෝක පුංචි පිනක්. සමහර අය හිතනවා මේක පුංචි පිනක් මේක තමයි ලොකු පින්කම් කියා ඉන්නවා. නෑ පින්නතුනි. මේක පුංචි පින්කම් මේක ලොකු පින්කම් කිය මේ බෙද බෙදා ඉන්න එපා. තමන්ට ඉඩකඩ ලැබෙන්නේ කොයි අවස්ථාවකද ඒ වෙලාවේ පින්කම කරගන්න. පුංචිද ලොකුද කී බල බල ඉන්න එපා. සමහර වෙලාවට ලොකු පින්කම් වලට උදව් කරනවා. ලොකු පින්කම් වලට උදව් කරනවා. සමහරට මල් පූජා කරන්නේ ඒක වන්දනාවක් කරන්නේ පහනක් පූජා කරන්නේ. ඒ නිසා මේ එක මලක් පූජා කරගත්තත් හිත පහදවාගෙන පින රැස් වෙනවා. එක පහනක් පූජා කරගත්තත් හිත පහදවාගෙන පින රැස් වෙනවා. ඒතර පින්න තු දහස් ගාණක් මල් පූජා කරනකොට දහස් ගාණක් පහන් පූජා කරනකොට බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් මේ සියලු දේ පූජා කරන්නේ අප්‍රමාණ පිනක් ජීවිතේට රැස් කරගන්න පුළුවන්කම සැලසෙනවා. පින ගැනම හිතන්න. ඉතින් පින්නතුනේ මේ බලන්න කල්පනා කරලා දැන් මේ පූජා කරගත්ත මල් මොනවද? ඇයිට ස්තූපේ ළඟට ගිහිල්ලා මල් පූජා කරගන්න ලැබුණාද? ඔබට කොච්චර අවස්ථාව තියෙනවද? ජයශ්‍රීමා බෝධින් වහන්සේ ළඟටම ගිහිල්ලා පේනමානේ ඉඳලා පුද පූජාවන් පූජා කරනකොට ඕනතරම් පූජාවන් පවත්වන්න පුළුවන්. ඊළඟට ඔබට පුළුවන් මල් පූජා කරලා සෑයීමකටපත් වෙන්න එපා. සමහර වෙලාවට පින ගැන කිව්වහම මේ සමහර අය මූණ හකුලව ගන්නවා. දැන් පින ගැන කියන්නේ මේ මම කියන කතාවක් නෙමෙයි. පින ගැන කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒක ගැන හිත අපහදව ගන්න එපා. බොහෝ අය සමහර වෙලාවට මේ කියනවා මේ පින් කරලා වැඩක් නැහැ මේ කියලා එහෙම කියනවා. හැබැයි පිනේ වටිනාකම දන්නෙත් නැහැ. පින් කරන්නෙත් නැති උදවිය තමයි එහෙම කතා කියන්නේ. ඔබට අද පුළුවන් ස්තූපේ ළඟට ගිහිල්ලා මහා සෑය ළඟට ගිහිල්ලා උතුම් ධාතුන් වහන්සේලා සියසින් දැකලා වන්දනා කරගන්න අවස්ථාව තියෙනවා. ඕනතරම් අවස්ථාව තියෙනවා. ධාතුන් වහන්සේලාට වන්දනා කරන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට පින්නතුනේ දැන් මේ දෙව්දුවට ද මනුස්ස ලෝකෙකින් ධාතුන් වහන්සේලා ළඟට ගිහිල්ලා නැත්තම් ස්තූපේ ළඟටම ගිහිල්ලා පූජා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඇය හිත පහදව ගත්තා. මේ ස්තූපේ පේනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණමයි හිතුවේ. ස්තූපේ කරා යනකොට උන්වහන්සේගේ ගුණමයි කල්පනා කළේ. එහෙනම් ඔන්න මතක තියාගන්න වන්දනා ගමනක් යනකොට ඈත අපි සමහර වෙලාවට මේ වන්දනා ගමන් යනකොට දුර ටිකක් අපිට පයින් යන්න සිද්ධ වෙනවනේ. වාහනේ නවත්තලා. එතකොට අපිට මහා සෑය පේනවා. උතුම් ඒ මහා සෑය නැත්තම් ස්තූප වහන්සේලා අපිට දුර ඉඳලම පේනවා. එතකොට ඒ දුර ඉඳලම පේනකොට හිත පහදවාගෙන බොහොම ශ්‍රද්ධාවෙන් ඇරයි යන මල් ටික ඊට පස්සේ ඇරයි යන ආහාර ටික වේවා බෙහෙත් ඖෂධ ටික වේවා එහෙම නැත්නම් භාගතුන් වහන්සේ උදෙසා පූජා කරන්න සිවුරක් වේවා ඒ ඇරයි යන කිරිබිඩු දානි වේවා ඒ ඇරයි යන සියලු දේ අතින් ඇරයි යන වෙලාවේ කල්පනා කර කර යන්න ඕනි කුමක්ද බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදූ වනසේක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සානම් වනසේක බුද්ධ වනසේක භගවා වනසේක කියලා මේ බුදු ගුණ සිත සිතා බුදු ගුණ ගැන හිතමින්ම කල්පනා කරමින්ම දුරදීම උතුම් විහෙර වහන්සේලා දකින්නකොට චෛත්‍යරාජානන් වහන්සේලා දුරදීම දකින්නකොට හිත පහදවාගෙන බස් එකකින් නැත්නම් අපි ගිය වාහනෙන් බැහැපු තැන ඉඳලම අපිට මේ උතුම් චෛත්‍යරාජානන් වහන්සේලා දකින්න ලැබෙන මහා සෑය දකින්න ලැබෙනවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට වැඩම කරපු ස්ථානය මහියංගනේ. ඊට පස්සේ
මේ නාගදීපය අපිට යන්න පුළුවන් වන්දනා කරන්න. ඒ වගේම කැලණිය අපිට වන්දනා කරන්න යන්න පුළුවන්. අටමස්ථාන, සොළොස්මස්ථාන මේ ස්ථාන වලට වන්දනා කරගන්න අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒතර පින්නතුනේ ඔන්න එහෙනම් මතක තියාගන්න වන්දනා ගමනක් යනකොට කොච්චර අපි හිතන්න ඕනිද? අපි කල්පනා කරන්න ඕනිද? ඒතර එහෙනම් පින්නතුනේ දුර සිට වැන්දත් ළඟට ගිහිල්ලා වැන්දත් හිත පහදවාගෙන වඳින්න ඕනේ. ඒ අතරමැදදී අපිට යම්කිසි අනතුරක් සිද්ධ වුණොත් අපේ මරණයෙන් සිද්ධ වුණොත් මතක තියාගන්න දුගතිය යන්නේ නැහැ. දැන් මේ පේනවනේ. මේ ඇයට මේ අනතුරක් සිද්ධ වුණානේ. ඇය මේ ස්තූප වහන්සේට මේ මල් හතර වැටකුළු මල් හතර පූජා කර අරන් ගියා. මෙම හිත හිතා ඇය ස්තූපය කරා ගියේ. ඉතින් ඇය දැක්කේ නෑ මේ ගව දෙනක් ඇවිල්ලා එන්න. එතනම මේ පාරෙම ඇදගෙන වැටුණා. ඇගේ මරණය සිද්ධ වුණා. හැබැයි නිදා පිබිදියාගේ මනුස්ස කය අතහරිනු දේව කාය පරිපූර්ණසන්ති. මේ මිනිස් කය අතහරිනකොට දිව්‍ය කයක් ලබා ගත්තා. එතකොට සක්දෙවිඳු ඉන්න තව්තිසාවටම ඇය ගියා. කියනවා මේ පින්වත් සක්දෙවිඳුනි ඕක තමයි මං කරගත්ත පින. මනුස්ස ලෝකේ ඉන්න කාලේ. තව්තිසා දෙව්ලොවට අධිපති සක්දෙවිඳු මොකද කරන්නේ මේ වෙලාවේ අනික් දෙවිවරුන්ට ඇහෙන්න නැත්නම් අනිකුත් දෙවිවරුන්ගේ හිත පහදින ආකාරයට පැහැදෙන ආකාරයට මාතලි දිව්‍ය පුත්‍රයාට කතා කරනවා. මාතලි දිව්‍ය පුත්‍රයාට මෙහිම කියනවා. අනිකුත් දෙවිවරු මේ ගැන දැනගත්තට පස්සේ ඒ දෙවිවරුන්ගේ හිත පහදින ආකාරයට මේ විදිහට කියන මාතලි දිව්‍ය පුත්‍රයාට කියනවා මාතලි මේ පුණ්‍ය විපාකයේ දිහා බලන්න කියනවා. අර දෙවිවරු පෙන්නලා හරිම අසිරිමත්. ඒ නිසා මේ පින හරිම පුදුමයි. ඒ නිසා මේ පින දිහා බලන්න කියනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන වේවා තථාගත ශ්‍රාවකෙක් ගැන වේවා සිත පහදවාගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිනාව අල්ප වෙන්නේ නැහැ කියනවා. ඒ දක්ෂිනාව මහත්ඵල මහානිසංස වෙනවා. බුදුරජාණන් වහන්සේ උදෙසා පුංචි දෙයක් පූජා කරගත්තත් ඒ ශ්‍රාවකයන් වහන්සේලා උදෙසා පුංචි දෙයක් පූජා කරගත්තත් පැන් ටිකක් පූජා කරගත්තත් ඒ මහත්ඵල මහානිසංසයි. පින්ඩතුනි සමහර වෙලාවට පින්ඩපාතේට පූජා කරගෙන තියෙන පැන් ටිකක්. එහෙම නැත්නම් කැවුම් ගෙඩියක්, පිට්ටු ගෙඩියක්. මහ ලොකු දෙයක් නෙමෙයිනේ. පින්ඩපාතේ වඩිනකොට ගොඩක් දානි පූජා කරන්න, ආහාර පූජා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. බත් හැන්දයි. ඉතින් ඒ නිසා ඒ පූජා කරගන්න දේ පින්නතුනි මේ තෙත දෙයක් වෙන්න පුළුවන්, රළු දෙයක් වෙන්න පුළුවන්, ප්‍රණීත දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ මහත්ඵල මහානිසංස වෙනවා. චිත්ත ප්‍රසාදින් යුක්තෝ මේ දේ කළොත්. ඒතකොට තථාගත බුදුරජාණන් වහන්සේට තථාගත ශ්‍රාවකයන් වහන්සේට පුංචි දෙයක් පූජා කරත් ඒක අල්ප දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක බොහෝ ආනිසංස සැලසෙනවා. මාතලි පින්වත් මාතලි එන්න අපි තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පුද පූජාවන් කරමු. පුද පූජාවන් පවත්වමු. ඒ තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පූජාවන් පවත්වමු. පින් කිරීමමයි සැපය කියලා කියන්නේ. ඔන්න මේ සක්දෙවිඳු කියන්නේ. එතකොට සක්දෙවිඳු බවට පත් උනේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ බොහෝ පින් රැස් කරගෙන. සක්දෙවිඳු වෘත මේ 7ක් සමාදන් වෙලා හිටියානේ මනුස්ස ලෝකයේදී. අන්න ඒ හේතුව නිසා තමයි මේ සක්දෙවිඳු මගවා කියලා ඒ වගේම සක්දෙවිඳු බවට පත් උනේ සක්‍ර දේවේන්ද්‍රයා බවට මේ බවට පත් උනේ සක්ක කියලා කියන්නේ දක්ෂ. එතකොට ඊළඟට පින්නතුනේ මේක තනතුරක් මතක තියාගන්න ඕනේ. ඒ නිසා මේ සක්දෙවිඳු බවට පත් වුණා. කලින් කලට ඒ පුණ්‍ය කර්ම කරගත්ත සුදුසුකම් තියෙන කෙනා ඒ තනතුරට පත් වෙනවා පින්නතුනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලාට පුද පූජාවන් පවත්වන්නට මාතලිය අපි යමු. ඒ තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පූජාවන් පවත්වමු. ඔන්න බලන්න මිනිස්සු කියනවා ධාතුන් වහන්සේලාට පූජා කරන්න එපා, පළතුරු පූජා කරන්න එපා, මල් පූජා කරන්න එපා. මොකටද ඔච්චර දේවල් පූජා කරන්නේ? ඇයි කියලා මිනිස්සුම වළක්වනවා. පින්කම් කරනකොට හිත අපහදව ගන්නවා.
පින් විතරක් කරලා ඇතිද කියලා අහනවා. මේ ඕවා මොකටද කරන්නේ? පින ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ කියනවා. ඒ නිසා ඒ අය කිසි කෙනෙක් ධර්මයේ දන්න කියන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔබ කලබල වෙන්න එපා. ඒ ගැන. බුදුරජාණන් වහන්සේ පින ගැන ඒ වගේම උන්වහන්සේ නොයෙකුත් ආකාරයෙන් මේ පුණ්‍ය විපාක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දිත් උන්වහන්සේගේ පරිනිර්වාණය උන්වහන්සේ පිරිනුවම් පෑවට පස්සෙත් ඔන්න මතක තියාගන්න. මේක විශේෂයෙන්ම මතක තියාගන්න. හොඳට අහගන්න. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දිත් උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සෙත් තිත්තංති නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමම්පලං චේතෝ පනිදි හේතුහි සත්තා ගච්ඡන්ති සුග්ගතින්. ඔන්න බලන්න. දැන් සමහර අය උදවිය කියනෝනේ මේ ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරගත්තාම ඒ පින වෙනස්, දැන් පූජා කරගත්තාම පින අඩු වෙනවා කියලා. ඒ උදවියට හොඳයි මේ ගාථාව කටපාඩම් කරගන්නේ. මේ සක්දෙවිඳුගේ මේ කතාව නැත්නම් මේ විමානවත්තු දේශනාවල තියෙන මේ කතාව බලන්න ඕනේ. ඒක එහෙනම් මේ බොරු නෙමෙයි. මේ සත්‍ය දේවල්. සක්දෙවිඳු බොරු කියන්නේ නැහැ, දෙවියෝ බොරු කියන්නේ නැහැ, මිනිස්සුනේ බොරු කියන්නේ. දෙවියන් බොරු කියන්නේ නැහැ. හොඳට සීලේ පිහිටලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ භාගතුන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ සමසිතින් යම් පූජාවක් කරනවා නම් සම විපාක ලැබෙනවා. චේතෝ පනිදි හේතුහි සමේ චිත්තේ සමම්පලං. ඔන්න මතක තියාගන්න. ඒ භාගතුන් වහන්සේ දේශනා කළා මේ සම විපාක ලැබෙනවා. සම විපාක ලැබෙනවා. මේ සත්‍යං සුගති උපදින්නේ සිත පිහිටුවා ගත්ත ආකාරයට. ඒ යහපත් දෙයට අනුව. ඒතර එහෙනම් මතක තියාගන්න. දැන් මේ සක්දෙවිඳු මේවා හදා කියන ඒවා නෙමෙයි. සක්දෙවිඳුට හිතන මේ දේවල් කියනවා නෙමෙයි. අද කාලේ ධර්ම හැටියට තමන්ට හිතිච්ච දේවල් කියන්නේ. හිතලු. තමන්ට හිතෙන්නේ මොකද්ද? ඒක කිව්වා. ඒතර මිනිස්සු හිතනවා ඒක ධර්මය. හැබැයි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක ඕනම කෙනෙකුට මේ විමානවත්තු දේශනාවල මම මේ කියපු කතාව මේ ඇත්තද බොරුද කියලා බලන්න පුළුවන්. මේ කියපු දේවල්. ඒතර ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මීය ශ්‍රවණය කරන්න. වැරදි දෙයක් අධර්මයක් ශ්‍රවණය කරන්න එපා. ඒක බොහෝ දෙනාට අහිත පිණිස පවතිනවා. දුක පිණිස පවතිනවා. යම් කෙනෙකුට පූජා සත්කාර කරන මේ දායකයන් සුගති උපදිනවා නම් ඒ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම ලෝකයට පහළ වීම යහපත උදා කරනවා. බොහෝ දෙනාට සැපේ පිණිස උදා ඒක හේතු වෙනවා. එතකොට එහෙනම් මේ මිනිසුන්ට සුගති උපදින්නට අවස්ථාව ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණාට පස්සේ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඒ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජාවන් පවත්වලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පවතින කාලයක තමයි වැඩිපුර දිව්‍ය ලෝක පිරෙන්නේ. අනිත් කාලවල නැහැ. දිව්‍ය ලෝක හිස්. ඒ නිසා මේ පින්නතුනේ බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ තමයි සියලු දෙනාටම යහපත සැලසෙන්නේ. සියලු දෙනාටම සැබෑ ලෙසම රැකවරණය සැලසෙන්නේ. දෙවියන්ට මනුස්සයින්ට රැකවරණය සැලසෙනවා. රැකවරණය සැලසෙනවා. සැබෑ ආරක්ෂාවක් සැලසෙනවා. ඒතර පින්නතුනේ එහෙනම් ඔබ හිත පහදවා ගන්නට ඕනි. මේ ධර්මයේ ශ්‍රවණය කළාට පස්සෙත් සැක සංකා උපද්දවන්න එපා. අරයා කිව්වා මෙයා කිව්වා කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ උදෙසා ධාතුන් වහන්සේලා උදෙසා ඕනෑම මලක් පූජා කරන්න සුදුසුයි. ඔබ දකින ඔබේ වත්තපිටියේ තියෙන එකක් වෙන්න පුළුවන්. ඔබ හදපු එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කැලෑවේ තියෙන වනමල් වෙන්න පුළුවන්. රාත්‍රී කාලයක පිපෙන මලක් වෙන්න පුළුවන්. මේ කොයිම මලක්වත් ඕනෑම වෙලාවක මේ කොයියම්ම මලක්වත් අපිට පූජා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ මල් පූජා කරන්න සුදුසුයි මේවා සුදුසු නෑ කියලා බැහැර කරන්න බෑ පිළිතුරු. දැන් මේ පූජා කරගෙන තියෙන වැටකොළු මල් 4ක්නේ පූජා කරගත්තේ. ඒක හිතන්න එහෙනම්. එහෙනම් ඔබ ගොවියෙක් නම්
සමහර වෙලාවට ඔබ දුර රටක ඉන්නවා නම් සමහර වෙලාවට ඔබ ලස්සන මල් ගන්න පුළුවන්කම තියෙනවා. සල්ලි දීලා සමහරට මල් ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ මල් හදලා ඇති. ඔබ සමහර වෙලාවට මල් පෝච්චි වල හදලා මල් පිපිලා තියෙනවා. සමහරට ඔබට සැක තියෙනවා මේවා හොඳද දන්නේ පූජා කරන්න. මේ කිය ඉන්නවා සමහර වෙලාවට. එහෙම හිතන්න එපා. අදින් පස්සෙවත් ඔබ ඇස් දෙකට පේනවා නම් ලස්සන මල් පිපිලා තියෙනවා. කුමන හෝ මල් జాතියක් ඔබ ඒ මල් කඩාගෙන එහෙම නැත්නම් ඔබට මේ මල් ලැබුණොත් කාගෙන් හරි සැක උපද්දවන්න එපා. ඔබ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන මේ මල් පූජා කරන්න. බුදු ගුණ ගැන හිතන්න. හැබැයි ඒ කරන පූජාව චිත්ත ප්‍රසාදින් යුක්තව ඔබ කරනවා නම් සම විපාක සැලසෙනවා. සමසිතින් යුක්තවම කරන්න ඕනි. කිරිබිඩු දානි පූජා කරන වෙලාවේ භාගතුන් වහන්සේ උදෙසා පරිස්කාර පූජා කරනකොට වේවා. උන්වහන්සේ ජීවමානව වැඩ සිටිද්දි වගේම අදටත් මේ පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සෙත් කරන්න පුළුවන්. තිත්තන්ත නිබ්බුතේ චාපි. උන්වහන්සේ වැඩ සිටිද්දිත් පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සෙත් මේ පූජාවන් සිද්ධ කරලා ඒ පින රැස් කරගන්න පුළුවන්කම සැලසෙනවා. ඒකේ බාධාවක් නැහැ. ඒ නිසා කවුරුවත් කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රාවකයන් කියන කරුණමයි වැදගත් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් තමයි සක්දෙවිඳු කියලා කියන්නේ. සක්දෙවිඳු කියලා කියන්නේ නිකම්ම කෙනෙක් නෙමෙයි සෝතාපන්න ශ්‍රාවකෙක්, මාර්ගඵලලාභී ශ්‍රාවකෙක්. බොරු කියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සෝතාපන්න ශ්‍රාවකයා තින් මේ සිල්පද කඩාගන්නේ කැඩෙන්නේ නැහැ. සීලේ පිළිතලා ඉන්නේ. ඒ නිසා පින්නතුනි ඔන්න අද දවසේ ඔබ ඉගෙන ගත්තේ සමහර වෙලාවට ඔබ වැරදි මතයක හිටියනම් ඒ මතය, මේ දෘෂ්ටිය මේ මොහොතේම දුරු කරගන්න. භාගතුන් වහන්සේ උදෙසා ඕනෑම මලක් පූජා කරන්න සුදුසුයි. ඒ පූජා කරගන්න වෙලාවේ හිතන්නට ඕනේ බුදු ගුණ ගැන සිහි කරන්න. ඊළඟට වෙන කෙනෙක් මල් ආසනිය උඩ මල් පූජා කරලා තියෙනවා. ඔබ අත ගහලා අනුමෝදන් වෙන්න, සතුටු වෙන්න, පෑන් ටිකක් ඉහින්න. අනේ ලස්සනට මේ මල් මාලා පූජා කරලා තියෙනවා. භාගතුන් වහන්සේ උදෙසා දැන් බලන්න පිනතුනි මම මේ ළඟදින් දැක්කා ශ්‍රද්ධාවන්ත පිරිසක්, තරුණ පිරිසක් රුවන්වැලි මහා සෑය විදිහටම මානෙල් මල් වලින් ලස්සනට නිල් මානෙල් මල් වලින් ලස්සනට ආකෘතියක් සකස් කරලා නිල් මානෙල් මල් ගවසලා තිබුණා. ඒ මල් ගහලා ඒක මහා සෑය විදිහටම ලස්සනට හදලා බුදුරජාණන් වහන්සේට රැගෙන යනවා කරේ තියාගෙන. ඒ මේ චෛත්‍යයක් විදිහට සකස් කරලා මහා සෑය විදිහට සකස් කරලා මල් වලින් ලස්සන මල් සෑයක් දැහිම කරන ගොඩාක් අය කරනවා. මට ඒක දුටු පමණින්ම මේ මහත් වූ පැහැදීමක් ඇති වුණා. භාග්‍යවතුන් වහන්සේ උදෙසා මෙතරම්ම කැපකිරීමක් කරනවා නේද? කොච්චර ආනිසංසයේ උදවියට සැලසෙයිද? දකින්න කෙනා පහදිනවා. ඒකට උපකාර කරන කෙනා බොහෝ පින් රැස් කර ගන්නවා. ඒ නිසා පින්නතුනි ඔබ ඇහුවොත් පින්කමක් පිළිබඳව ඔබ දැක්කොත් ඔබ සතුටු වෙන්න, ඒකට උපකාර කරන්න, අනුමෝදන් වෙන්න. ඒ සියල්ලම කරන්නේ තුනුරුවන් උදෙසා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිසිම දවසක වචනයෙන්වත් ගරහන්න එපා. නින්දා පහස කරන්න එපා. ඒ කවුරු හරි පූජාවක් කරනකොට ඒ ගැන හිතලා සතුටු වෙන්න. එහෙම නැත්නම් නිස්සබ්ද වෙලා ඉන්න. දොසක් කියන්නේ නැතුව. ඉතින් මේ පින්නතුන් සතුටු වෙන්නට උනේ අද දවසේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට යෙදුණා. මේ ධර්ම ශ්‍රවණය කළ රැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙවියෝ අනුමෝදන් වේවා. දැක බලා සතුටු වේවා. සියලු දෙවියෝද උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කරගත්තා වූ සියලුම පින් ධර්ම ශ්‍රවණය කරන මේ ධර්මය අහලා හිත පහදවගත්ත බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ආර්ය මහා සංඝරෝණ ගැන හිත පහදවගත්ත සියලු දෙනාටම උතුම් පින්කම් ගැන මමත් මේ වගේ පින්කම් සිද්ධ කරන්නට ඕනි, මමත් මේ මල් පූජා කරන්න ඕනි කියලා යම් අදහසක් ඇති වුණා නම්, හිතක් පහළ වුණා නම් හැම දිනාටම මේ පින හේතු වේවා. සියලු දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය රැකවරණේ සැලසේවා. ඔබටත් මේ රැස් කරගත්තා වූ සියලු පින් සුවසේම ධර්ම අවබෝධ කරන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම රැස් කරගත්තා වූ සියලුම පින් අයම් බුද්ධ නාලිකාව මෙහෙවන සියලු දෙනාටම විශේෂයෙන්ම
කල්ප මහත්මයා ඇතුළු සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදේ රැකවරණී සැලසේවා, නිරෝගී සුවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. පින්වත්නි ඔබටත් ධර්ම දානමය පින රැස් කර ගන්නට අවස්ථාව සැලසීලා තියෙනවා. මේ අයම්බුරිස් නාලිකාවේ පින්වත් පිරිසට ඔබට දුරකථන ඇමතුමක් ලබා දීලා හෝ ඔබට පුළුවන්කම තියෙනවා ධර්ම දේශනාවක් ඔබට බාර ගන්න පුළුවන්කම තියෙන ඔබේ නමින්ම ඒ ධර්මයෙන් ප්‍රචාරණය කරන්න පුළුවන්. මුළු ලෝකේ පුරා විසුරුවා හරින්න පුළුවන්. ඔබේ විශේෂ අවස්ථාවල උපන්දින, ඒ වගේම ඔබේ මියගිය ඥාතීන් සිහි කරලා, ඒ වගේම දරුවන්ගේ උපන්දිනයක් වේවා, ඒ විශේෂ කාරණා මුල් කරගෙන ඔබට ධර්ම දේශනාවක් පටිගත කරලා විකාශනය කරන්නට අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ නිසා පින්නතුනේ ඒ උතුම් පින්කම්ද ඔබට සිද්ධ කරන්නට තුනුරුවන්ගේ රැකවරණී ආශිර්වාදයේ සැලසේවා. හැම දිනාටම සීල යහපත සැලසේවා. උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මියගිය ඔබේ සියලුම ඥාතීන් සිහිපත් කරගන්න මේ සියලු ඥාතීන්ට මේ පින් හේතු වේවා. ඒ ඥාතීන් සැපෙන් සැපයටපත් වෙත්වා, සංසාර දුකින් නිදහස් වේවා කියලා සාදු කියන්නේ. දැන් හැම දිනාටම තිරුවන් සරණයි.